හොඳයි අපි සෝරි පරක්කු වුණාට මේ තාක්ෂණික ප්‍රශ්න නිසා සතියකට පස්සේ අපි කතා බහත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපි කට්ටිය අද මෙතන රැස් වෙලා ඉන්නවා. ඉන්ටර්නෙට් එකෙත් අපේ කට්ටිය අපි මේක රෙකෝඩ් කරලා දාන්නේ. අපිට තාක්ෂණික ප්‍රශ්න ආපු නිසා මේ හොඳයි අද ටික දවසකට පස්සේ අපි රැස් වෙන නිසා ටික දවසක් අපිට මේ කතා බහ කරගන්න බැරි වුණා. සතියක් විතර ගිය සුමානේ අඟහරුවාදා ඉඳලා අපිට මේක කරගන්න බැරි වුණා. අපි හිටියේ කොළඹින් පිට නිසා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අපි පහුගිය දවස් කීපය තුල කතා කරා ගිය සෙනසුරාදා සිදුවෙච්ච ඒ සිදුවීමත් එක්ක මේ ලෝකේ ලොකු සිදුවීමක් සිදු වුණා ගිය සෙනසුරාදා. මම ඒක ඉරිදා දෙහිවලදී මම විස්තර කරලා දුන්නා ගොඩක් දේවල්. සියලුම ආගම් එකමුතු කරන ගිවිසුමක් නෙමෙයි ප්‍රකාශයකට පාප්තුමා අත්සන් කරා. ඒකෙන් පස්සේ සියලුම ආගම් එකමුතු නැත්නම් එකයි කියන මතය නැත්නම් මතය විතර නෙමෙයි අදහස අනුමත කරලා දැන් ලෝකේ ඉන්න ඔක්කොම අය සහෝදරත්වයක් නැත්නම් සහෝදරයෝ මොන ආගම අදහැව්වත් ස්වර්ගයට යනවා කියන මතය නැත්නම් ඒ අදහස ස්ථිර කරලා තිනවා. ඒකත් එක්ක ඇන්ටි ක්‍රයිස්ට් එන්න විරුද්ධ ක්‍රිස්තුස්ට එන්න ඒ ක්‍රියාවලිය සිදු වෙන්න පාර හැදිලා ඉවරයි. ඉතින් ඒකත් එක්ක ඉදිරියේදී මම කිව්වා රටවල් ගොඩාක් මේකට එකතු වෙන්න යනවා. රටවල් ගොඩක් මේකත් එක්ක මේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්න යනවා. එහෙම එකඟ නොවන රටවල් වලට සමහර විට ආධාර නොදෙන්න ඒ වගේ දේවල් වලට තීරණ වලට ලබන අවුරුද්දේ ඒ සංවිධාන අරගන්න පුළුවන් ඒ තීරණ. ඒකත් එක්ක ලොකු පීඩනයක් ඇති වෙන්න යනවා. හරි. විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක ජීවත් වෙන අයට. ඒකත් එක්ක මම තේරුම් කරලා දුන්නා ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකේම සබාව මේ වෙනකොට දෙකට වෙන් වෙනවා. සබාව කියලා කිව්වම මම අදහස් කරන්නේ සුද්ධාත්මයෙන් පූර්ණ වෙච්ච යේසුස් වහන්සේගේ වචනය තුල ගොඩනැගෙන වචනය විශ්වාස කරන කැරිස්මැටික් පෙන්ටිකොස්ටල් කියන සබාවන් දෙකට වෙන්වීමක් වෙන්න යනවා. ඒකට හේතුව තමයි වචනෙත් එක්ක ජීවත් වෙන ඒ මොනම දේ වුණත් යේසුස් වහන්සේගේ වචනය තුල ගොඩනැගෙන එක සහ සුභාරංචිය ප්‍රකාශ කිරීම, ගෝලයන් බිහි කිරීම. මේ ගෝලයන් බිහි කරන එක අතහරින්නේ නැති මොන දේ කළත් මැරුවත්. එහෙම අය එක පැත්තකටත් අපි සබාව කරගෙන යන්න ඕනේ. ඉතින් අපිට নমස්කාර කරන්න තැනක් තියෙන්න ඕනේ. ඉතින් රජයේ සහයෝගය ඇතුව රාජ්‍යයේ නීති වලට යටත්ව කරන්න කැමති වෙන සබාව තව පැත්තකටත් වෙන් වෙනවා. ඉතින් ඒ ක්‍රියාවලිය තමයි දැන් මේ සිදු වෙමින් තියෙන්නේ. අපිට ඒක පැහැදිලිව තියෙනවා. මේක මං විතරක් කියන කතාවක් නෙමෙයි. මේක ගොඩාක් ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ කිව්වම ප්‍රසිද්ධ නෙමෙයි වරද ප්‍රසිද්ධ නෙමෙයි. වචනය ගැන කතා කරන. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය නිසි විදිහට හරි විදිහට උගන්වන ලෝකයේ විසිරි සිටින ගොඩාක් දේශකයන් මේ වෙලාවේ ප්‍රොපේතවරුන් අනාගත වාක්‍ය කියන අය කියන කතාවක් ඒක. හරි. ඒක නිසා අපිට ගොඩක් ශක්තියක් තියෙනවා. මට ගොඩක් මේ දවස්වල මම ශක්තිය ලබා ගන්නවා ඒ අයගේ දේශනා විශේෂයෙන්ම පෙරි ස්ටෝන් වගේ ජෙරමයා ජොන්සන් වගේ අය ඒගොල්ලන්ගේ දේශනාවලදී දෙන දේවල් එක මම ගොඩක් ශක්තියක් ලබනවා මේ දවස්වල. ඉතින් දෙවියන් වහන්සේ ඒ අය තුලින් කතා කරනවා. ඒ කතා කරන අතරතුර දෙවියන් වහන්සේ මට පෙන්නවා අපි ගොඩක් වෙලාවට කියවපු කොටසක් ඒක අලුත් විදිහකට මම දැක්කා මේ කොටස. ඒ තමයි මතෙව් 5 යේසුස් වහන්සේ ගලීලේ ඉඳද්දී මේ සේවය ආරම්භ කරන කාලය යේසුස් වහන්සේ සේවය ආරම්භ කරන කාලේ බෞතිස්ම වෙලා ඇවිල්ලා සිනගෝගයට ඇවිල්ලා මේ කපර්නහුමට ආපු වෙලාවේ දැන්
ඉතිහාසයේ පොඩ්ඩක් කියනවා නම් බෑග්ග්‍රවුන්ඩ් එක යේසුස් වහන්සේ බෞතිස්ම වෙලා කෙලින්ම ගියා නාසරෙත් නුවරට. දන්නව නේද ඒක? නාසරෙත් වලට ගිහිල්ලා එයාගේ උපංගමනේ එයාගේ ගම ඒක. ජීවත් වුණේ එතන නාසරෙත් වල. නාසරෙත් වල ජීවත් වෙලා ඉන්නකොට එයා ඉස්සල්ලාම මොකද කරේ? බෞතිස්ම වෙලා ගිහිල්ලා සිනගෝගයට ගියා. කියනවා සුපුරුදු පරිදි සිනගෝගයට ගියා කියලා. ගියාම මොකද උනේ? යෙසායා මේ පොත යට දුන්නා කියවන්න කියලා. ඒතොර ඒ පරිච්ඡේදය කියවුවා. මොකද්ද? ස්වාමින් වහන්සේ මා ආලේප කර තිබෙනවා දුප්පතුන්ට සුභාරංචි ප්‍රකාශ කරනත් ඒ ටික කියලා කිව්වම ඒක කියලා පොත වහලා යේසුස් වහන්සේ මොකද කරේ? කිව්වා අද නුඹලාට මේ ඇහිච්ච අනාවැකිය නුඹලාගේ ඇස් ඉදිරියේ ඉෂ්ට වුණා කිව්වා. හරි. මොකද යුදෙව්වෝ දැනන් හිටියා ඒ අනාවැකිය ලියලා තිබුණේ මෙසියස් වහන්සේට කියන එක. එතකොට යේසුස් වහන්සේ එතනදිව ප්‍රකාශ කරා යා මෙසියස් කියලා. ඒ නිසා මොකද කරේ? මිනිස්සු ගොඩක් ආගිව් කරලා අරන කළා. යේසුස් වහන්සේ ඇදගෙන ගියා ගල් ගහලා මරන්න. තල්ලු කරලා මල දාන කන්දක් උඩට ගෙනියලා. කන්දක් උඩට ගෙනිච්චාම යේසුස් වහන්සේ එතනින් ඒගොල්ලන්ගේ අස්සෙම රිංගලා ගිහිල්ලා කපර්නවුමට ආවා. කපර්නවුමට ඇවිල්ලා පේතුරුස්ගේ ගෙදර තමයි නැවතුනේ. හරි. 13 වෙනි පදයේ තියෙනවා 14 13 තියෙනවා කපර්නවුමට ඇවිල්ලා එතන තමයි වාසය කරේ මුහුද ළඟ වාසය කරා කියලා ගලිලේ මුහුද ළඟ. මොකද පේතුරු කියන්නේ මාළු මුදලාලි කෙනෙක් නිසා. එහෙම ඉඳද්දි ගොඩාක් සෙනග අපි දකිනවා 4 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ මහ විශාල සෙනගක් ගලීලේ ඉඳලා දෙකපොලිස් කියන ඒ පළාත් කියන්නේ පළාත් 10ක් ගැන ඒ පළාත් වල ඉඳලා ඊට පස්සේ ජෙරුසලම ජුදියා ජෝර්දානයට එහා තැන් වලින් මහ විශාල සෙනගක් යේසුස් වහන්සේගේ වචනය අහන්න ආවා කියලා තියෙනවා. හරි? ඒ වගේම එයා හාස්කම් කරපු නිසා වචනයට වඩා මිනිස්සු ආවේ හාස්කම්. ලෙඩ සුව කරා, යක්කු එලෙව්වා, ඒ දේවල් නිසා. එතකොට ඒ දේවල් නිසා මොකද වුනේ? මේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ අපොඩ කියමු. 5:1 උන්වහන්සේ සමූහයන් දැක කන්දර නැගුණසේක. උන්වහන්සේ ඉඳගත් කල්හි උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ආවෝය. හොඳයි. දැන් මහ විශාල සෙනගක් එනවා දැක්කා යේසුස් වහන්සේ මුහුදේ ළඟයි අයින ඉන්නකොට. ගලිලේ මුහුද අයින ඉන්නකොට. උන්වහන්සේ මොකද කරේ? සෙනග එනවා දැකලා කන්ද උඩට නැග්ගා. අපි මේ ස්ථානෙට ගියා ගොඩක් අය. මොකද ඒකට කියන මොන කන්ද? Mount of the Beatitudes නේ? අර කන්දොඩ දේශනා කරපු කන්දර ඉස්සරහට ගිය කට්ටිය ගියා. හොඳයි. ඒක අදාළ නැහැ. ගිහිලා යේසුස් මොකද කරේ? මුහුද අයින ඉඳලා කන්දොඩට නැගලා ගලක් උඩ වාඩි වුණා. හරිද? උන්වහන්සේ වාඩි වුණා. හරි. ගලක් උඩ කියලා කිව්වා. අපි එතන ගියාම දැක්කා ගල් ගොඩක් තියෙනවා. යේසුස්ට පුටු හදලා තිබුණේ නැහැ එතන වාඩි වෙන්න. නිසා අපි අපිට හිතා ගන්න පුළුවන්. උන්වහන්සේ වාඩි වුණා ගලක් උඩ. වාඩි නම් මොකද වුනේ? කවුද ආවේ ළඟට? ගෝලයෝ ටික. හරිද? ගෝලයෝ ටික යේසුස් වහන්සේ ළඟට ආවා. දැන් සෙනග එනවා දැකලා තමයි යේසුස් වහන්සේ උඩට නැග්ගේ. උඩට නැග්ගහම මොකද වුනේ? ගෝලයෝ ටික තමයි ඉස්සල්ලාම යේසුස් වහන්සේත් එක්ක ආවේ. එකට ගියේ. ඒතර යේසුස් වහන්සේ වාඩි වුණාම ගෝලයෝ ටික තමයි ඉස්සල්ලාම වාඩි වුණේ යාගේ ළඟ. හරිද? එතකොට මේ මෙතන ඉඳලා ඉස්සල්ලා කතා කරන ටික යේසුස් වහන්සේ කිව්වේ ගෝලයන්ට. හරි? එතකොට අපි දකිනවා ගෝලයන්ට කියන්න නම් මේක ගෝලයන්ට අදාළ කාරණයක් මිසක් සෙනගට අදාළ කාරණයක් නෙමෙයි. සෙනග ගැන කතා කරේ 7 වෙනි පරිච්ඡේදය ඉඳලා කතා කරනකොට 6 අන්තිම 7 වගේ එනකොට තමයි යේසුස් වහන්සේ සෙනගට කතා කරපු ටික තියෙන්නේ. මොකද මේ යේසුස් වහන්සේ මේ කතා කරපු දේශනාව පරිච්ඡේද 3ක් තියෙනවා. එහෙම් පිටින්ම 5 6 7 කියන පරිච්ඡේද 3ම යේසුස් වහන්සේ කතා කරපු මේ දේශනාව තියෙනවා. හරි? ඒතර ඒක ආරම්භ කරේ ගෝලයන්ට. හරි? ඒතර ගෝලයන්ට කතා කරන දේ යේසුස් වහන්සේ කතා කරේ සීරියස්. මොකද යේසුස් වහන්සේගේ මූලික අරමුණ සෙනගව ගොඩනගන එක නෙමෙයි. 12 දිනව ගොඩනගන එක. 12 දිනක එක්කෙනෙක් පාවල දෙනවා කියලා දන්නවා. හරි? එතකොට යේසුස් වහන්සේ ගොඩනැගුවේ 12 දිනයි. අවුරුදු 3 මාර්ග සේවයකදී යේසුස් වහන්සේ ගොඩනැගුවේ 12 දිනයි. හරිද? අන්තිමට යේසුස් වහන්සේ කරදරයටපත් වෙච්ච වෙලාවේදී ඒගොල්ලන්ගේ විදියට නැත්නම් පාවල දුන්න වෙලාවේ කුරුසපත් කරපු වෙලාවේ යේසුස් වහන්සේ ළඟ හිටියේ කී දෙනාද? 5000කට කන දුන්න 7000කට කන දුන්න මහා සෙනග දෙකපොලිස් අරේ පළාත් වලින් ආවා 12 දිනක ගොඩ නැගුවා කුරුසපත් වෙච්චලා කී දෙනෙක් හිටියද යේසුස් වහන්සේ එක්ක? එක්කෙනයි. යෝහන් විතරයි හිටියේ. හරි නේද? හා ඇයි සද්ද නැත්තේ?
ඒ නිසා යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කරනකොට 12 දිනකට කතා කරනකොට විශේෂයෙන් උන්වහන්සේ කතා කරපු දේ සීරියස්. ඒක හරි අනිත් දේවල් සීරියස් නැහැ කියන එක නෙමෙයි. ඒක ගොඩ නැගෙන්න අත්‍යවශ්‍ය කාරණා කීපයක්. ඒතර මේ යේසුස් වහන්සේ කතා කරන දේ එකක් මේක අර දියාරු ගතියෙන් නෙමෙයි. මේක ලොකු අර්ථයක් ඇති කාරණා කීපයක් උන්වහන්සේ කතා කරනවා. දෙවැනි පදේ කියනවා උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට ඉගැන්නුවා කියලා. එහෙම තියනව නේද? කතා කරා නෙමෙයි. බලන්න පාවිච්චි කරලා තියෙන වචන. උන්වහන්සේ මුඛය හැර ඉගැන්නුවා. එහෙමනේ තියෙන්නේ නේ? ඉගැන්නුවා. හරි මේක උගන්වමින් කියපු දෙයක්. මේක ටීචින් එකක්. මේක ඉගැන්වීමක්. හරි. මේක නිකන් ප්‍රකාශ කරපු දෙයක් නෙමෙයි. මොකද ගොඩාක් අය මේ beatitudes කියලා තියෙනවා මේකට කියන්නේ beatitudes කියලා. ඒ කියන්නේ අපේ attitudes මොනවද වෙන්න ඕනේ? අපේ ආකල්ප මොන වගේද වෙන්න ඕනේ කියන එක තමයි මේ කියන්නේ. ඒකට තමයි ඒකට beatitudes කියලා කියන්නේ. හරි? අපගේ ආකල්ප කිතුණු නැත්තම් ක්‍රිස්තියානි කෙනාගේ ආකල්ප වෙන්න මේ වගේ වෙන්න ඕනේ කියලා තමයි යේසුස් වහන්සේ ඉගැන්නුවේ. හැබැයි ඒක අපි ගොඩක් වෙලාවට හිතනවා මේ හැමෝටම පොදුවේ කියප එකක් කියලා. නෑ. මේ කතා කරේ ගෝලයන්ට. මේ යේසුස් වහන්සේ මේ කතා කරලා කියන්නේ ගෝලයන්ට. තුන්වෙනි පදේ මොකද්ද කියන්නේ ඉස්සල්ලාම? සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය මක් නිසාද ස්වර්ග රාජ්‍ය වුන්ගේ. ඔව්. දැන් මේක අතුලාන්තයෙන් හරි සිතින් දිලින්දෝ කියන්නේ කවුද? හලෝ. දිලින්දෝ කියන වචනේ අර්ථය දුප්පත් කියන. දුප්පත් කියන්නේ මොනවද? හිඟයි. හරිද? දැන් ඕක දාපු ගමන් මේ සල්ලි තමයි ටෙන් ගාලා වැටෙන්නේ අපිට නේද? නෑ මේ කතා කරන්නේ සල්ලි හිඟ ඇත්තෝ නෙමෙයි. මේ කතා කරන්නේ සිතින් දිලින්දෝ. ඇයි එහෙම කිව්වේ? poor in spirit. අතුලාන්තෙන් ආත්මෙන් දිලින්දෝ. ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙන සරණක් නැහැ. හරිද? වෙන සරණක් නැහැ. වෙන පිළිසරණක් නැහැ ඒගොල්ලන්ට. දෙවියන් වහන්සේ හැර. එතකොට ඒම දිලිඳු අය. හරි? ආශිර්වාද ලද්දෝ මොකද දේව ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය කියලා තියෙනවා. හරිද? කොහොමද ස්වර්ග රාජ්‍යය ඒගොල්ලන්ගේ වෙන්නේ? අතුලාන්තයෙන් මට මගේ ෆෝන් එක දෙන්න. සිතින් දිලින්දෝ මම මේ පොඩි දෙයක් මට චෙක් කරගන්න බැරි මම ඒක චෙක් කරගන්න මේ හදන්නේ. සිතින් දිලින්ද ඇයි කොහොමද ඒගොල්ලන්ගේ වෙන්නේ ඒ රාජ්‍ය? හරි. නුම මං හිතුවා හරි. නුම. හරි. ඒ කියන්නේ අපේ අතුලාන්ත ස්පිරිට් එක. නියුමා කියන වචනේ එතන තියෙන ස්පිරිට් එක. සිතට වඩා එතන තියෙන නියුමා ස්පිරිට් එක. ස්පිරිට් එකෙන් දුප්පත් අය. ආශිර්වාද ලද්දා. දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඒගොල්ලන්ගේ. දේව රාජ්‍ය තියෙන්නේ කොහෙද? දේව රාජ්‍ය නුඹලා තුලයි කියලා කිව්වා. ඒතර දේව රාජ්‍ය අපි තුල ඇති කරගන්න නම් අපි තුල වෙන වෙන දේවල් තියෙන්න බෑ නේද? අපේ ආත්මය අපේ අතුලාන්තේ වෙන වෙන දේවල් වලින් පිරීලා නම් අපිට දේව රාජ්‍යෙට ඉඩක් නැති වෙනවා. දුප්පත් කෙනාට මොනවද වෙන්නේ? හිඟයි. අතුලාන්තේ දාගන්න වෙන මුකුත් නැහැ. හිඟයි. අන්න ඒ අයට ඒ ආශිර්වාද ලද්දෝ කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය සම්පූර්ණ ඒගොල්ලන්ට එන නිසා. ඒගොල්ලන් තුල දේව රාජ්‍ය විතරයි තියෙන්නේ. වෙන මුකුත්ම නැහැ. හරි. ගොඩක් ಜಾති තියෙනවා නම් ඒගොල්ලන්ගේ අතුලාන්තේ ගොඩක් තියෙනවානේ මේ මොකද පොහොසත් කියලා කියනනේ. දුප්පත්ට මොකක්ද තියෙන්නේ? එකක් දෙකක් තමයි තියෙන්නේ. මේකේ එකයි. මොනවද? දේව රාජ්‍ය විතරයි. ඒතර ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ කියලා කිව්වේ එකයි. හරි? ඊට පස්සේ හතරවෙනි පදේ මොකද්ද කියන්නේ? ශෝකවන්නෝ ආශිර්වාද ලද්දෝය මක් නිසාද ඔහු සනසනු ලබන්නෝය. හොඳයි. මේ ඒ වෙනකොට ශෝකව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය මක් නිසාද අනාගතයේදී සනසනු ලබන්නේ කියලා තියෙන්නේ. ඉස්සරහට වෙන දෙයක් නේද ඒක? ඉස්සරහට වෙන දෙයක් ඒක. එතකොට දැන් ශෝක වෙනවා හැබැයි අනාගතයේදී සනසනු ලබනවා. දැන් ශෝක වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඔක්කොම දේවල් හොඳට තියෙන්න පුළුවන්ද අපිට? මේ කතා කරන්නේ ගෝලයන්ට. අමතක කරන්නේ මේ කතා කරන්නේ පොදු සෙනගට නෙමෙයි. මේ කතා කරන්නේ ගෝලයන්ට. අපිට හැමදේම යහපත් ඔක්කොම හරියට තියෙනවා නම් අපි දුක් වෙනවද?
අපිට දුක් වෙන නම් මොකද වෙන්න ඕනේ? ප්‍රශ්න ඇති වෙන්න ඕනේ, මොනවා හරි අභියෝග ඇති වෙන්න ඕනේ නේ. ඒ වගේ දේවල් වෙන්න ඕනේ. අපිට තියෙන දෙයක් නැති වෙන්න ඕනේ. අපි නේ ගැටලු තියෙන්න ඕනේ. නේද? ඒගොල්ලෝ මොකද පෞකාරයෝ කියලා කිව්වද යේසුස් වහන්සේ? ශෝක වෙන්නෝ පෞකාරයෝ උගේ පාපේ නිසා උන් ශෝක වෙනෝ අය. මොකද අපේ අර්ථය ගොඩක් අය ක්‍රිස්තියානි අර්ථය තියෙන එකයි. ශෝක වෙන්න ඕනේ මොනවා හරි අප්සෙට් එකක් තියෙනවා ඒකයි ඒගොල්ලෝ ශෝක වෙන්නේ. ප්‍රශ්න ඇති වෙන්නේ මොනවා හරි ඒගොල්ලන්ට අප්සෙට් එකක් තියෙන නිසා කියලා තමයි හිතන්නේ. හරි? Blessed are those who mourn for they are comforted. ඒගොල්ලන් සනසු ලබනවා. යේසුස් වහන්සේ අන්තිමට මොකද කියන්නේ ලිදරව් පොතේ? උන්වහන්සේ ඔවුන්ගේ ඇස් වලින් කඳුළු මොකද කරන්නේ? පිස දමන ලබනවා. ඇයි ඒක වෙන්නේ? යේසුස් වහන්සේ ළඟට ගියාම තමයි මේ දේ සිද්ධ වෙන්නේ. යේසුස් වහන්සේ ළඟට ගියාම කවදා හරි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී සදාකාලික ජීවිතයට ඇතුල් වෙච්ච වෙලාවේ උන්වහන්සේ අපේ ඇස් වලින් කඳුළු පිහිදාන නම් මේ කඳුළු තියෙන්න ඕනේ නේද අපි ගාව? පිහිදාන්න නම් තියෙන්න එපා කඳුළු. දුක් වෙන අය නේද අඬන්නේ? නේද? මේ කතා කරලා කියන්නේ ගෝලයන්ට. ඒතර බලන්න මේ ගෝලයන්ගෙට ඉස්සල්ලාම කතා කරලා කියනවා මේක තමයි උඹලගේ ජීවිතේ වෙන්න යන්නේ. උඹලගේ ආකල්පෙ වෙන්න ඕනේ මෙන්න මේවයි. මේ කිසි දෙයක් නිසා උඹලට කම්ප්ලේන් කරන්න බෑ. කෙඳිරි ගන්න බෑ. හරි? ඊට පස්සේ කියන පස්වෙනි පදේ මොකද්ද? මොලොක් ගුණ ඇත්තෝ ආශිර්වාද ලද්දෝය මත් නිසා දෝහු පොළව උරුම කරගන්නවා. දැන් ඉස්සලා කිව්වා ආත්මයෙන් අතුලාන්තයෙන් දුප්පත් අය ආශිර්වාද ලද්දෝය ස්වර්ග රාජ්‍යය වුන්ගේ කියලා. දැන් මෙතන කතා කරන්නේ ස්වර්ග රාජ්‍ය නේ මෙතන කතා කරන්නේ පොළව. දැන් පොළව උරුම කරගන්න නම් මොකද කරන්න ඕනේ? මොලොක් ගුණ. මොලොක් ගුණ කියන්නේ මොනවද? මොනවද මොලොක් ගුණ කියලා කියන්නේ? මොලොක් ගුණ. Blessed are the meek. මොලොක් ගුණ මොන වගේද? යටහත් humble මෘදු කරුණාව තියෙන අන්න ඒ වගේ අය යටහත් විශේෂයෙන්ම යටහත්කම තියෙන්නත් ඕනේ. හරි? අන්න ඒ අය යටහත් අය තමයි පොළව උරුම කරගන්නවා කියලා තියෙනවා. හරිද? එතකොට පොළව උරුම කරගන්න අපිට තියෙන්න ඕන ප්‍රධාන ලක්ෂණයක් තමයි මොලොක් ගුණය. යේසුස් වහන්සේ කියනවා අපි පොළව උරුම කරගන්නවා කියලා. පොළව උරුම කරගන්නකොට මොනවද? අපි කියලා ජනාධිපතිලා වෙන්න යනවද? අපි දේශපාලකයෝ වෙන්න යනවද? නැත්නම් අත්පත් කරගන්න යනවද? නෑ. මොකද්ද? පොළවේ පාලනය තියෙන්නේ කොහෙද? පොඩි ප්‍රශ්නයක් අහන්න. පොළව පාලනය කරන්නේ කවුද? දැන් පොළවේ අයිතිය තියෙන දෙවියන් වහන්සේ ඒක හරි. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නෑ. පොළවේ ක්‍රමයේ පාලනය කරන්නේ කවුද? සාතන්. එතකොට යක්ෂයාගේ බලයට ඉහළින් බලය අපිට දීලා තියෙනවා කියලා යේසුස් වහන්සේ කිව්වා. හරිද? ඒතර යක්ෂයාගේ බලයට ඉහළින් බලය අපිට තියෙනවා නම් එහෙනම් යක්ෂයා නෙමෙයි පාලනය කරන්නේ නේද? ඊට ඉහළින් ඉන්න කෙනානේ. හරිද? තේරුණාද? ඒ කියන්නේ පොළව පාලනය කරනකොට හරිද? දැන් පොළව යක්ෂයා නම් පාලනය කරන්නේ එතකොට යක්ෂයාට ඉහළින් තව කවුරු හරි ඉන්නවා නම් එතකොට ඒ කෙනානේ පොළව පාලනය කරන්න ඕනේ. අදහස් මත තේරෙනවද? දෙවියන් වහන්සේගේ සලස්ම ඉෂ්ට වෙනවා. යක්ෂයාට දෙන ඉඩ තරන දේවල් විඩාරිනවා. ඒව වෙනවා. මම කතා කරන්නේ ඒක නෙමෙයි. සාමාන්‍ය විදිහට පොළවේ පාලනය තියෙන යක්ෂයාට හැබැයි යක්ෂයාගේ පාලනයට ඉහළින් පාලනය තියෙන කෙනා තමයි පාලනය කරන්නේ. එහෙමනම් ඊට ඉහළින් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ පාලනය කරනවා. යේසුස් වහන්සේත් එක්ක වාඩි වෙලා ඉන්න අය පාලනය කරනවා පොළවේ තියෙන දේවල් නියම කරනවා. හැබැයි මෙතන කතා කරනවා පොළව උරුම කරගන්නවා කියලා. කවදා හරි. එතකොට ඒ අදහස් කරන්නේ මේ කාලයේදී පාලනය කරන එක විතරක්ම නෙමෙයි. අපි යන කරලා සමහර ආත්මික යුද්ධ කරලා අපි එක දේවල් අපි කරාට මෙතන කතා කරන දේ එහාට ගිය එකක්. ඒ කතා කරන්නේ අපි කවදා හරි පොළව උරුම කරගන්නවා කියන එක. ඒ අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය, යේසුස් වහන්සේගේ රාජ්‍ය ස්ථාපිත කරන අවුරුදු 1000 පාලනයේ කාලෙදී මේ පොළව උරුම කරගන්න යන්නේ.
මේ පොළව පාලනය කරගන්න යන්නේ මෙන්න මේ ගුණාංගයේ තියෙන අය. කවුද? යටහත් මෘදු මොලොක් ගුණාංගයේ තියෙන අය. හරිද? පැහැදිලි නේද? මෘදු මොලොක් කියමින් අදහස් කරන්නේ අර සාන්ත දාන්ත තීන්ත කූඩු ඇල් වතුරත් නිවල බොන කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ එළියෙන් ඔක්කොම කරගෙන යටින් ගින්දර ගෙනියන අය නෙමෙයි. මෘදු මොලොක් කියවම හැමෝම අනිත් ඈත් එක්ක මෘදු වෙලා, ඒ කියන්නේ හැමෝම අනුකම්පා සහගතව හැමෝටම හැමෝගෙම කාරණාවල් හිතන දෙවියන් වහන්සේට යටහත් වෙච්ච එකිනෙකාට යටහත් වෙන්න පුළුවන් අය. 6 වෙනි පදය. ධර්මිෂ්ඨකමට පිපාස ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ඔහු තෘප්තියට පැමිණෙන්න ඕය. ධර්මිෂ්ඨකමට තමයි බඩගින්නයි පිපාසය තියෙන්නේ. දැන් අපිට බඩගින්න පිපාසය එනවා ගොඩක් දේවල්ට. කෑම බඩගින්නක් එනවා. නේද? වතුර පිපාසාවක් එනවා ස්වභාවිකව. ඒ වගේ ධර්මිෂ්ඨකම මගේ තුල ඇති කරගන්න මට ඒ වගේ පිපාසයක් බඩගින්නක්. බඩගින්නා මොකද කරන්නේ අපි? කණ්ඩ හොයනවනේ. පාරේ කොහේ හරි කොහේ හරි කඩේකට ගිහලා මොන හරි ගන්න හිතනවනේ අපිට. 30ක් ආවත් එහෙමනේ. වතේ වතුර ටිකක් තිබුණ නැත්නම් අපි ගාව කඩේකට ගිහලා වතුර ටිකක් හරි අරන් බොනවනේ නේ. අපි බඩගින්න හරි පිපාසාව හරි අපි සංසිඳව ගන්නවනේ. නේද? ධර්මිෂ්ඨකමට සා පිපාසාව ඇත්තා කියන්නේ මොකක්ද? මගේ ඇතුළාන්තේ ධර්මිෂ්ඨකම ඇති කරගන්න එක මම පිපාස වෙනවා එකට. හරියට වතුර 30ක් ආවා වගේ, බඩගින්නක් ආවා වගේ. අන්න එහෙම අය ආශිර්වාද ලද්දොයි. බඩ පුරව ගන්න හදන එක නෙමෙයි, තමන්ගේ මල්ල පුරව ගන්න හදන එක නෙමෙයි, තමන්ගේ ගොඩ පුරව ගන්න හදන එක නෙමෙයි, තමන්ගේ කොටිම කියනවා චර්ච් එකට සෙනගෙ ගොඩක් එකතු කර ගන්න හදන එකක් නෙමෙයි. මේ කතා කරන්නේ. ධර්මිෂ්ඨකම තමන්ගේ ජීවිතේ ඇති කරගන්න උත්සාහ කරන කෙනා, පිපාස කෙනා. නිකන් උත්සාහයක් නෙමෙයි කතා කරන්නේ. පිපාසයි. මොනවාද? බඩගිනි මට එච්චර හංගර් එකක් තියෙනවා. මට එච්චර අවශ්‍යතාවයක් තියෙනවා. බඩගින්න පිපාසයේ වගේ මට අවශ්‍යතාවයක් තියෙනවා ධර්මිෂ්ඨකම ඇති කරගන්න. අන්න ඒ ධර්මිෂ්ඨකම මට ඇති කරගන්න උනන්දු වෙන කෙනා. නැත්තම් ක්‍රියා කරන කෙනා, බඩගින්න ඉන්න කෙනා, පිපාසාවේ ඒක හොයන කෙනා ආශිර්වාදලද මක් නිසාද? එහෙම කෙනාට ඒක ලැබෙනවා. ධර්මිෂ්ඨකම ඇති කරගන්න නම් මොකද කරන්න ඕනේ අපි? ධර්මිෂ්ඨකම අප තුල ඇති කරගන්න නම්, යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇති කරගන්න නම් මොකද කරන්න ඕනේ? නිකන් අපි කොත්තු කකා ජොලියේ ඉන්නවා ධර්මිෂ්ඨකම ආවා කියාගෙන. අද කාලේ එහෙමනේ චර්ච් එකේ ගොඩක් අය ඉන්නේ නේද? මට ධර්මිෂ්ඨකම ආවා, ටින්ගාල ආවා, ටෙන් ටින්ගාල ආවා කියලා ජොලියේ කොත්තු කකා ඉන්නවා. ඒකද? ඒකට අසාපිපාසා වෙන්න. ධර්මිෂ්ඨකමට පිපාසාවක් ඇති කරගත්තාම තමයි පිරෙන්නේ. පිපාසාව නැත්තම් පිරෙන්නේ. මං ඒක ගැන ආසාවක් විතරක් තිබිලා මදි. මටත් ආසයි ධර්මිෂ්ඨ වෙන්න. ඒක හරියන්නේ නැහැ. ඒක මදි. ඕන කෙනෙකුට ආස වේ. ඔයා ගිහිල්ලා අහන්නකෝ වෙන ආගමක කෙනෙක්ගෙන්. සමහර ගොඩක් අය ඉන්නවා. ක්‍රිස්තියානියට වඩා එළියේ ඉන්නවා සමහර අය. ඒගොල්ලන් ආසයි ධර්මිෂ්ඨව ජීවත් වෙන මිනිසුන්ට කරදරයක් නොකර මට ඕනේ යහපත් ජීවිතයක් ගත කරන්න කියලා ගොඩක් අය කියනවා. ඒතර අපි දන්නවා සැබෑ ධර්මිෂ්ඨකම එන්නේ කොහෙන්ද කියලා. ඒ කියන්නේ යේසුස් වහන්සේගෙන් විතරමයි. යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම විතරයි ඇත්ත ධර්මිෂ්ඨකම. ඒතර ඒකට අපි ආසා කරනවා නම් ආසා කරලා විතරක් මදි. බඩගින්නේ ඉන්නවා වගේ, පිපාසෙ ඉන්නකොට වතුර හොයනවා වගේ, බඩගින්න ඉන්නකොට කෑම හොයනවා වගේ මොකද කරන්න ඕනේ? ඒක හොයන්න ඕනේ. හරිද? ඕක ඔහොමම පොඩ්ඩක් තියලා ඕකම තමයි කිව්වේ මතෙව් 6:33. මොකද්ද කිව්වේ? මතෙව් 6:33. නමුත් බලන්න. ඔව්. කියන්න. නමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයාපල්ලා. උන්වහන්සේ කියලා තියෙන්නේ. ඔව් උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සොයාපල්ලා. දෙවිට සියල්ලක් නුඹලාට ලැබෙන්නේ. ඔව්. පළමු කොට දෙවියන් වහන්සේගේ දේව රාජ්‍යත් පළමුකොට දේව රාජ්‍යත් ධර්මිෂ්ඨකමත් සොයාපල්ලා. දෙවියන් වහන්සේගේ රාජ්‍යත් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමත් සොයන්න එවිට අන් සියල්ල නුඹට දෙනු ලැබේ. ඕකමනේ දතනක් තියෙන්නේ. නේද?
ධර්මිෂ්ඨකමට සාපිපාසා. හරි. ඒ කියන්නේ ජීවිතේ පළමු තැන, මගේ ජීවිතේ මූලික අරමුණ, මගේ ජීවිතේ මම ජීවත් වෙන මූලික අභිප්‍රාය, අරමුණ, අදහස එකදේයි මොකද්ද? ධර්මිෂ්ඨකම ඇති කරගන්න. මම ඒකට තමයි වෙහෙසෙන්නේ. මම ඒකට තමයි හොයන්නේ. මම ඒක පස්සේ තමයි යන්නේ. ඒකද කරන්නේ අපි. මම උත්තර දෙන්න එපා. ඕගොල්ලෝ විමසන්න. ඕගොල්ලන් වෙහෙසෙන්නේ, ඕගොල්ලන් උදේ දහවල් මහන්සි වෙන්නේ, උදේ දහවල් කල්පනා කරන්නේ, දෙවියන් වහන්සේගෙන් යාඥා කරන හැම වෙලාවකම ඉල්ලන්නේ මට ධර්මිෂ්ඨකම දෙන්න. මට ධර්මිෂ්ඨකම දෙන්න. මගේ ජීවිතේ නම්බර 1 මම එච්චර පිපාසයි ඒකට. මම එච්චර බඩගිනි ධර්මිෂ්ඨකමට. හරි. අන්න එහෙම අය ආශිර්වාද ලද්දෝයි. මොකද ඒ අයව පිරවෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ කියනවා සියලු දේ දෙනවා. අර මොනවද දෙන්නේ? කෑම බීම අවශ්‍ය කරන දේවල් ඒ ඔක්කොම ලිස්ට් එක තියෙනවා. මතෙව් 6 කියලා ඉස්සලා කියලා තමයි කියන්නේ. මේ සියල්ල උඹට දෙනවා කියලා කිව්වේ. කන ඒවා, බොන ඒවා, අඳින ඒවා කොහොම දෙනවා. අවශ්‍යතාවයන් ඔක්කොම දෙවියන් වහන්සේ සපයනවා. හැබැයි අරක තියෙන්න ඕනේ. මොකද අපෙන් තියෙන්න ඕනේ. ගොඩක් අය හරි ආස මට ගොඩක් ඇවිල්ලා කියනවා දෙවියන් වහන්සේගේ පොරොන්දු මම හැමදාම කතා කරලා කියනවා. උදේ පාන්දර නැගිට්ටාම උන්වහන්සේගේ පොරොන්දු තියෙනවා. මම දැන් කිව්වා පොරොන්දුත් එක්ක කොන්දේසියකුත් තියෙන බව මතක කරන්න එපා. ඔයගොල්ලෝ දන්නවද? දෙවියන් වහන්සේගේ පොරොන්දු ඔක්කොම කොන්දේසියකුත් ඒකට සම්බන්ධව තමයි තියෙන්නේ. ඕන පොරොන්දුවක් අරන් බලන්න. හැම පොරොන්දුවක් එක්කම කොන්දේසියක් තියෙනවා. මම ඒ ගැන කතා කරන්න ලබන ඉරිද ඒක නිසා වැඩි කතා කරන්න යන්නේ. මේක කිව්වේ ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තා ආශිර්වාද ලද්දේ. අන්න එහෙම කෙනා පිරෙන්න යනවා. හරි. ඒ විතරක් නෙමෙයි සියලු දේ එයාට සැපෙන්නත් යනවා. යේසුස් වහන්සේ තමයි කිව්වේ ගෝලයන්ට. අර කතාව නම් කිව්වේ ගෝලයන්ට නෙමෙයි, අර කතාව කිව්වේ මිනිස්සුන්ට, සෙනගට. හොඳයි. 7 වෙනි පදේ. දයාවන්තයෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ඔහු දයාව ලබන්නෝ? දයාවන්තකම කියන්නේ මොකක්ද? merciful. කරුණාව. දයාව. කරුණා දයා කියලා තියෙනවා. දැන් කරුණා දයා කියන ගෑනු දෙන්න කාන්තාවන් දෙන්නෙක් සිස්ටර්ස් දෙන්නෙක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හරිද? එහෙම කරුණා කියලා කෙනෙකුයි දයා කියලා කෙනෙකුයි සිස්ටර්ස්ලා ඇති. එහෙම නෙමෙයි මම මේ කතා කරන්නේ. කරුණා දයාව. හරි. දැන් සමහර අය ඉන්නවා කරුණා කියලා නම තිබුණට අර මන් සින්දුවකුත් ඉස්සර තිබුණා කාගේද මන්ද නලින් කාගේ සින්දුවක් තිබුණා නේද? හරි. මාළු වලේ මොනවාද තියලා වගේ ධර්මදාස මොනවාද කරනවා අර වගේ හරි ඒ වගේ එහෙම නම තිබුණට හරියන්නේ නැහැ. හරිද? ක්‍රියාව තියෙන්න ඕනේ. නම නැති වුණත් ක්‍රියාව තියෙන්න ඕනේ. හරි. ඉතින් මේ කරුණා දයාව අනිත් අයට කරුණා දයාව. ඒ කියන්නේ අනිත් කෙනාගේ අවශ්‍යතාවය මට පේන්න ඕනේ. අනිත් කෙනා කොච්චර අවශ්‍යතාවයකින් ඉන්නවද අනිත් කෙනාගේ එයා ගැන ඒ විතරක් නෙමෙයි ඒ අයට කරුණාව දක්වන්න අපිට හදවතක් ආකල්පයක් තියෙන්න ඕනේ. කරුණා දයා ආකල්පයක්. හරි කරුණා දයාවේ ආකල්පය කිව්වම වචනෙන් නම් කරුණා දයාව ගොඩාක් තියෙනවා. නේද? කතා කරනකොට හොඳට කරුණාව තියෙනවා. දයාවක් තියෙනවා කතාවේ. ක්‍රියාව මේ කතා කරන්නේ ක්‍රියාව. හරි. මෙතන තියෙන්නේ ක්‍රියාව. කරුණාව දයාව දක්වන්නෝ ආශිර්වාද ලද්දෝය. අන්න ඒ අයට තමයි දෙවියන් වහන්සේගේ කරුණාව ලැබෙන්නේ. හරි. මම වෙන කෙනෙකුට කරුණාව දක්වනකොට දයාව දක්වනකොට දෙවියන් වහන්සේ මට කරුණාව දයාව දක්වනවා. හරි. හොඳයි. 8 වෙනි පදේ මොකද්ද? සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ඔහු දෙවියන් වහන්සේ දකින්නෝ?
සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ඔහු දෙවියන් වහන්සේ දකින්නවා. සිතින් පවිත්‍රව කියන්නේ මොකක්ද? මොකද ඒ අදහස් කරන්නේ? සිතින් පවිත්‍රව කියන්නේ මොකක්ද? සිතින් පිරිසුදු කියන්නේ මොකක්ද? සිතින් පිරිසුදුයි කිව්වහම මොකද්ද වෙන්න ඕනේ? අපිට එළියෙන් සබන් ගාලා නාගන්න බෑනේ නේ. හා? මොකද මේ කරන්නේ? සිතින් පිරිසුදු කියන්නේ මොකක්ද? හා? මට මගේ හෘද සාක්ෂිය දොස් කියන්න බෑ. ඒක වෙන කිසි පිට කෙනෙක් දන්නේ නැහැ. මගේ සිත පිරිසිදුද නැද්ද කියන එක තව කෙනෙකුට තේරෙන්නේ නැහැ. කොහෙත්ම දැනගන්නත් බෑ. ඒක දන්නේ තමන් සහ දෙවියන් වහන්සේ. හරි. ඉතින් ඒක නිසා දෙවියන් වහන්සේව දකින්න නම් දැන් මේ අදහස් කරන කාරණා දෙකක්. මේ පොළවේ ජීවත් වෙද්දි දෙවියන් වහන්සේව දකින්න. ආත්මිකව දකින්න. ආත්මික ඇස් වලින් දකින්න. හරි. ඒක එකක්. ඒ වගේම යේසුස් වහන්සේව කවදා හරි දකින්න. හරිද? මේ දෙකම සිදු වෙන්න නම් සිත පිරිසිදු වෙන්න ඕනේ. අතුලාන්ත පිරිසිදු වෙන්න ඕනේ. හරි. අතුලාන්ත පිරිසිදු වෙන්න මොකද අපි කරන්න ඕනේ? හැමදාම ලේවලින් හොද ගන්නවා නේ. හා? ඒතර පිරිසිදු වෙනවා නේ. හා? යේසුස්ගේ ලේවලින් අපි හැමදාම සිත පිරිසිදු කරන්න කොහොමද පිරිසිදු වෙනවා නේ? ඒකද වෙන්නේ? හා? හැමදාම උදේට නැගිටලා ස්වාමී මගේ හිත පිරිසුදු කරන්න කොහම හරියනවා නේ? ඒකද? සිත පිරිසිදු වෙනවද ලේවලි? පාපය නැති වෙනවා. පාපය අයින් වෙනවා. ලේවලි. ලේවලි යසෝසිගේ ලේවලි අපි සේදුවම සිතින් කරන පව් පාපය පාපය අයින් වෙනවා අපේ. ඒක වෙනවා. සිත පිරිසිදු වෙනවද? මං කියන්නද සිත ගැන කියපු එක? ජෙරමියා පොතේ. ජෙරමියා පොතේ පොඩ්ඩක් ඉන්න. ජෙරමියා පොතේ 17 9. ජෙරමියා 17 9. සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්න පුළුවන්? දැන් ඔය කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ. දැන් දෙවියන් වහන්සේට වඩා හොඳට මං දන්නවද මගේ හිත ගැන? නෑ නේද? නෑ. මම නොදන්න දේවල් මගේ හිතේ තියෙන දේ දෙවියන් වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේ කියනවා මොකද්ද? මිනිස්යාගේ සිත රැවටිලිකාරයි. ඒ කියන්නේ කියනවා පුතේ දුවේ ඔයාගේ හිත ඔයාවම රවට්ටනවා. මොකද මගේ හිත මට කියනවා මං හරි හොඳයි කියලා. මම කිසි කෙනෙකුට වරදක් කරලා නැහැ කියලා. මම කාටවත් හිරිහැරයක් කරලා නැහැ කියලා. මං ඒ කරපු ඔක්කොම දේවල් සාධාරණ දේවල් කියලා මගේ හිත මට කියනවා. ඒ නිසා පුතේ මගේ හිත හරි රැවටිලිකාරයි. දෙවියන් වහන්සේ ඒක තමයි කියන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒක නිතරම කොහොමද තියෙන්නේ? හරි හොඳට තියනවාද? සාන්ත දාන්තව නිතරම දැන් ඒ කියපු විදිහට නිතරම මොකද වෙන්නේ? දුෂ්ටවම තිබේ. දුෂ්ටයි. දුෂ්ටයි. එතකොට සිත නිතරම දුෂ්ට නම් කොහොමද පිරිසිදු වෙන්නේ? සිතින් පිරිසිදු ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. දැන් දෙවියන් වහන්සේ අතන කියනවා සිත දුෂ්ටයි කියලා. දුෂ්ට සිත කොහොමද පිරිසිදු වෙන්නේ? අනේ කියන්නකෝ. දුෂ්ට සිත කොහොමද පිරිසිදු වෙන්නේ?
දුෂ්ටසිත කොහොමද වෙන්නේ? පිලිපි පොතේ 2 5 කියවන්නකො ඉස්සල්ලා. පහේ මුල කොටික විතරක් කියවන්නකො ඉස්සල්ලා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. තිබේවා කිව්වා මොකද? තියනවාද? නෑ ඒක නැහැ. හැබැයි තියෙන්න ඕනේ හරිනම්. මොකද ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිතම. ඒතර ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා වූ සිතම නුඹලා තුල තිබේවා කියලා කිව්වහම එහෙනම් අපිට ඇති කරගන්න ඕනේ. හරිද? ඒතර ඇති කරගන්න නම් තමයි යේසුස් වහන්සේ මොකද්ද කරේ? මොකද්ද උන්වහන්සේගේ සිත තිබුණේ මොනවාද? කියලා ඉතුරු ටික කියන. ඉතුරු ටික කියවන්නකෝ. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේ දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවකයි නොසිතා. ඒ ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මිනිසයන්ගේ සමානත්වයට පැමිණිසේ. වා. ඒතර එතන කරලා තියෙන්නේ පල්ලෙහාට යීමක්ද ඉහළට යෑමක්ද? ප්‍රොමෝෂන් එකක්ද ඩිමෝෂන් එකක්ද? ලොකු ඩිමෝෂන් එක. ඒ කියන්නේ හිටිය දෙවියන් වහන්සේ හා සමානව. ඒක Tamanට අල්ලාගෙනම ඉන්න ඕන කියලා හිතා ගන්න නැතුව මොකද කරේ? ඒක අතහැරලා මිනිස්සෙකුගේ ස්වරූපයට ආවා. අන්න ඒක තමයි සිත. දැන් අපිට එහෙම කරන්න කියලා කියනවානේ. අපිට එහෙම කරන්න අපි දෙවියන්ස් දෙක හිටියේ නෑනේ. නමුත් එහෙම කතා කරන්න එකයි. ඒක තමයි සිත. සිත ඒකයි. මොකක්ද සිත? Tamanට කිසි දෙයක් අල්ලගෙන ඉන්න ඕනේ නෑ. අනිත් අය වෙනුවෙන්. දැන් උන්වහන්සේට ඕන නිසා නෙමෙයි ආවේ. එයා හිතුවද මට හොඳ වැකේෂන් එකක් යන්න ඕනේ ලෝකෙට. ඒ නිසා පියාණනි මාව ලෝකෙට යවන්න කියලා කිව්වද? දැන් ඔයගොල්ලෝ වැකේෂන් එකකට අරගන්න යනවද මට්ටක්කුලිය කුණු කන්ද ගාවට? එමුණත කරදියානේ කුණු කන්ද ගාවට හරි. වැකේෂන් එකට එමින් නෑනේ. නූරෙලිය කොහෙද ලස්සන තැනකට නේද යන්නේ? Taman ඉන්න තැනට වඩා හොඳ තැනකට යන්නේ. නිවාඩුවක් ගත කරන්නේ. ඒ වගේ යේසුස් වහන්සේ ආවේ වැකේෂන් එකකට නෙමෙයි. යේසුස් වහන්සේ ආවේ අතහැරලා ආවේ පල්ලෙහාට කුණු ගොඩකට ආවේ. සිත මොකක්ද උන්වහන්සේගේ? අර Taman දේවල් අල්ලගෙන ඉන්න ඕන දේවල් නෙමෙයි. Taman දේවල් ලබා ගන්න නෙමෙයි. තියෙන දේත් අතහැරලා අනිත් අය වෙනුවෙන් යන්න. අන්න ඒකයි සිත. ඒක නිසා දැන් කියවන 4 වෙනි පදයේකේ. පිලිපි 2:4. නුඹලා එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න. ඕක කිව්වාම ඕපේ දාන්න ලිං හාරන්න වලවල් හාරන්න යන්න එපා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඕපයක් දාන එක නෙමෙයි. අනුන්ගේ කාරණා හොයන්න කිව්වම අරයාගේ මොනවද දෙලා මෙයාට මොනවද දෙලා තියෙන්නේ අර බද්දා. ගන්නොත් අරයා ඒක නෙමෙයි. ඒ කියන්නේ අනිත් කෙනාගේ අවශ්‍යතාවය. අනිත් කෙනාගේ අවශ්‍යතාවය. මගේ අවශ්‍යතාවයට වඩා හැම වෙලාවෙම අනිත් කෙනාගේ අවශ්‍යතාවය වැඩි කියලා මං හිතන්න ඕනේ. මොකද ක්‍රිස්තුස් වහන්සේ හිතුවේ එහෙමයි. උන්වහන්සේට ඕන දේ නෙමෙයි උන්වහන්සේ කරේ. ඒ නිසා සේවකයෙකුගේ ස්වරූපය ගත්තා කියලා කියනවා. උන්වහන්සේ අනිත් අයගේ සේවකයෙක්ගේ ස්වරූපය ගත්තා. පැහැදිලිද? අන්න එතකොට තමයි සිත පිරිසිදු වෙන්නේ. මම මේ ඔක්කොම කතාව කිව්වේ මොකටද දන්නවද? සිත පිරිසිදු වෙන්නේ කාගෙද කියලා කියන්නේ. මොකද අන්න එහෙම අය තමයි දෙවියන් වහන්සේව දකින්නේ. වෙන විදිහින් කියනවා නම් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා වූ සිත යම් කිසි කෙනෙක් තුල ඇති වෙනවද අන්න එයා දෙවියන් වහන්සේව දකිනවා. හරිද? පැහැදිලි නේද? ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා වූ සිත යම් කිසි කෙනෙක් තුල තියෙනවා නම් අන්න ඒ කෙනා දෙවියන් වහන්සේව දකිනවා. මොකද ඒක තමයි පිරිසිදු සිත. සිතින් පිරිසිදු ඇත්තෝ කියලා කිව්වේ ඒකයි. පැහැදිලි නේද? හොඳයි. 9 වෙනි පදේ. සමාදානය කරන්නෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්න ඕනේ. මේ ඇවිල්ලා සමාදානය ඇති කරන්න. සමාදානයේ අය. සමාදානය කියලා කිව්වහම
මේ කතා කරන සමාදානය තමන්ගේ හිත ඇතුලේ ඉස්සල්ලා සමාදානෙ ඇති වෙලා තියෙන්න ඕනේ අනිත් අයට සමාදානය දෙන්න. හරිද? දැන් මේ රණ්ඩු බේරන අය නෙමෙයි. තේන ගොඩාක් අය හිතාගෙන ඉන්නවා මේ රණ්ඩු බේරන අය කියලා. තරහ වෙලා ගියාම සමාදාන කරන්නේ නැහැ. හා? දෙන්නෙක් අතර රණ්ඩුව කරන මැද්දට පැනලා සමාදාන එහෙම අය නම් අර ඕන තරම් ඉන්නවා ගමේ. අර කවුද? චුට්ටෙලා අර ගොල්ලෝ මේ ගොල්ලෝ ඔක්කොම ඒ අය ඉන්නවා. රණ්ඩු බේරන්න ගිහිල්ලා ගාගන්න හරිද? ගාගන්න සමාදානයේ කුමාරය වෙනවනේ අය එතකොට. හරි. එහෙම ඒ සමාදානයක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ රණ්ඩු බේරන අය නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මොකක්ද දන්නවද? තමන්ගේ සිත ඉස්සල්ලා සමාදානය ඇති කරගෙන. කොච්චර සමාදානයක් තියෙන්න ඕනද කියලා කිව්වොත් කුණාටුවක් මැද්දේ නිදා ගන්න පුළුවන් වෙනවා. යේසුස් වහන්සේම කරාද? නැමේ කුණාටුවක් වටේ තියෙද්දි හොඳට බුදියගෙන හිටියේ. ඇයි ඒ? ඇයි ඒ? එයාට සමාදානෙ තිබිච්ච නිසා. එයා දන්න මුකුත් වෙන්නේ නැහැ කියලා. කුණාටු කොච්චර ආවත් එයා දන්නවා එයාට මුකුත් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියපු දේ එයාගේ තුල සිද්ධ වෙනවා. ඒ වගේ Tamanට ස්ථිර භාවය සමාදානය ඇති වෙන්න ඕනේ. අන්න ඒ සමාදානය Taman තුල ඇති කරගෙන තමයි අනිත් අයට සමාදානය බෙදන්නේ. මට අනිත් අයට සමාදානය බෙදන්න බෑ මන් තුල සමාදානෙ නැත්තම්. හරි? පැහැදිලි නේද? මේ අදහස් කරන්නේ සමාදානය. නැත්තම් ගොඩක් අය හිතන මේ රණ්ඩු බේරන එක කියලා. රණ්ඩු බේරන එක නෙමෙයි. ඕකේ. හොඳයි. 10 වෙනි පදේ. ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳ තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. මක් නිසාද ස්වර්ග රාජ්‍ය වුණේ. ධර්මිෂ්ඨකම නිසා මොකක් වෙනවද? ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳින අය. ධර්මිෂ්ඨකම නිසා කොහොමද පීඩා විඳින්නේ? ඒක හරි පුදුමයිනේ නේද? ධර්මිෂ්ඨනකොට අපිට මිනිස්සුන්ගෙන් පීඩාව අඩු වෙන්න එපා. මොකද මම යහපත කරනකොට මගේ සිත ඇතුළාන්තේ මං යහපත දෙවියන් යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇති වෙනකොට මිනිස්සු මට තව ආදරය කරන්න එපා. හරි විදිහට බැලුවේ. පීඩා කරන්නේ ඇයි මිනිස්සු? ඔයගොල්ලෝ දන්නවද මේ ධර්මිෂ්ඨකම කියන වචනේ අර්ථකථනය අපි සම්පූර්ණ වෙනස් කරගන්න ඕනේ. ධර්මිෂ්ඨකම කියලා කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා හොඳට තේරුම් ගන්න ඕනේ. අපි ධර්මිෂ්ඨකම කියලා කියන්නේ මොකක්ද දන්නවද? මම කියන්නේ අපේ මානසිකත්වය. අපි ලංකාවේ පසුබිමේ ඉන්න නිසා ලංකාවේ පසුබිමේ තියෙන. අපි ධර්මිෂ්ඨකම කියලා කියන්නේ පව් වලින් වැළකෙන එක. මිනි මරන්න එපා, අරක කරන්න එපා, මේක කරන්න එපා, අනිත්‍යයට කරදර කරේ. ඒක නැති අය තමයි ධර්මිෂ්ඨ අය හැටියට අපේ මනසේ තියෙන්නේ. අපේ සිතුවිලි වල තියෙන්නේ. පැහැදිලි? එහෙමද? එහෙම ඕගොල්ලෝ අදහසක් එන්නේ නැද්ද? මම දකිනවා ඒක. මම දකිනවා ක්‍රිස්තියානි සමාජය තුල. කිතුණු අය ගොඩාක් මට ඇවිල්ලා කතා කරනකොට මට තේරෙනවා ඒගොල්ලන් සොයන් ධර්මිෂ්ඨකමක් ඇති කරගන්නේ ඇයි දන්නවද? ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන් තුල පාපය නැති කියලා. පාපය කියලා අදහස් කරන්නේ මොනවද? අර ප්‍රධාන ටික. මිනි මරණ එක, මාසාව්‍ය මරණ එක, කාමීත්‍යාචාරය, හොරකම් කරන, බොරු කිය ඒ මොකුත් නෑ. මම ධර්මිෂ්ඨයි. මම කටින් බොරුවක් කියලාම නෑ කවදාවත්. හරි. ධර්මිෂ්ඨකම. ඒගොල්ලෝ හිතනවා ඒක කියලා. නෑ. ඒක තමයි අපේ මූලික හැමෝ තුලම තියෙන්න ඕන ලක්ෂණය. ධර්මිෂ්ඨකම ඇති කර ගන්නවා කියන්නේ මොකක්ද දන්නවද? යේසුස් වහන්සේගේ ස්වභාවය අප තුල ඇති කරගන්න එක. හරිද? යේසුස් වහන්සේගේ ස්වභාවය අප තුල ඇති කරගන්න යනකොට අපිට සිද්ධ වෙනවා පොඩ්ඩක් බලන්න යේසුස් වහන්සේගේ ජීවිතේ. සුභාරංචි පොත් අතරේ තියලා තියෙන දේ. යේසුස් වහන්සේගේ ලක්ෂණ අපි ඇති කරගන්නකොට අපි එනම් බලන්න ඕනේ යේසුස් වහන්සේව පීඩා කරාද? යේසුස් වහන්සේට මිනිස්සු පීඩා කරාද? යේසුස් වහන්සේට
මිනිස්සු ගල් ගහන්න හැදුවද කීප වතාවක්? මරන්න හැදුවද? හරි. එක අවස්ථාවක ගල් ගහන්න හදනකොට යේසුස් වහන්සේ කිව්වා මම කරපු මොන හොඳ ක්‍රියාව නිසාද නුඹලා මට පීඩා කරන්නේ? නුඹලට ගල් ගහන්න යන්නේ. මොකද්ද හොඳ යහපත් ක්‍රියාව? මම යා ගොඩක් දේවල් කරා මොන හොඳ ක්‍රියාවටද කියලා අහනවා. එතකොට කියනවා මොකද්ද? ඔයා කරපු හොඳ ක්‍රියා නිසා නෙමෙයි. ඔයා දෙවියන් වහන්සේට සමාන වෙච්ච නිසා. සමාන වෙන්න ක්‍රියා කරපු නිසා කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සිස්ටම් එකට නැතුව වෙන විදියකට ධර්මිෂ්ඨ වෙන්න යනකොට මිනිස්සු ඉදිරි කරනවා. ඇයි ඒ? ඇයි ඒ? ධර්මිෂ්ඨකම කියන එක ඒගොල්ලෝ ගොඩක් මිනිස්සු අර්ථකථනය කරගෙන හිතනවා මේක තමයි ධර්මිෂ්ඨකම. ඒකට පිටින් යනවා නම් ඒක ඒගොල්ලන්ට මදිකමක්. ඒගොල්ලන්ව දොස් පවර ගන්න අවස්ථාවක් වෙනවා. ආමෙන්. ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳින හේතුව තමයි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම මේ ලෝකේ කතා කරන ධර්මිෂ්ඨකමට වඩා වෙනස්. යේසුස් වහන්සේ දුන්න ධර්මිෂ්ඨකම වෙනස්. ඒක නිසා තමයි යේසුස් වහන්සේ තුල ධර්මිෂ්ඨකම සම්පූර්ණව තිබුණා. හැබැයි ඒ ආගමික මිනිස්සුම යේසුස් වහන්සේට පීඩා කරා. මොකක් නිසාද? ධර්මිෂ්ඨකම නිසා. හේතුව ඇයි? උන්වහන්සේ කතා කරා විතරක් නෙමෙයි උන්වහන්සේ කරා වැඩේ. ඒ කියපු ලක්ෂණ යාගේ ජීවිතවල තිබුණා. ඕගොල්ලෝ දන්නවද අපි ධර්මිෂ්ඨකම ගැන කතා කරන අය විතරක් නම් අපේ පරිසිවරුන්ගේ අතර වෙනසක් නැහැ. පරිසිවරුත් ධර්මිෂ්ඨකම ගැන කතා කරා. සුද්ධකම ගැන කතා කරා. හැබැයි කවදාවත් ඒගොල්ලෝ හැසිරුනේ නැහැ විදියට. ඒගොල්ලන්ගේ ජීවිතවල රහසින් කරපු දේවල් යේසුස් වහන්සේ කියනවා එළිය කතා කරන්නත් බෑ කියලා. රහසින් කරන දේවල්. යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම කියන්නේ ඒක නෙමෙයි. සම්පූර්ණ විවෘත වෙච්ච උන්වහන්සේ හැමෝටම එක විදිහට ප්‍රකාශ කරන ඒ වගේම උන්වහන්සේ තුල තිබුණා වූ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ලක්ෂණ තමයි ධර්මිෂ්ඨකම කියලා කියන්නේ. අන්න ඒ ධර්මිෂ්ඨකම අප තුල ඇති වෙනකොට යේසුස් වහන්සේගේ ස්වરૂපය අප තුල ඇති වෙනවා. යේසුස් වහන්සේගේ ස්වરૂපය අප තුල ඇති වෙනකොට අර කණ්ඩායම් පීඩා කරන්න ගන්නවා. හරිද? ඔගොල්ලෝ දන්නවද? යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇති වෙනකොට ලෝකේ ඉන්න අන්‍ය භක්තිකයෝ ආකර්ෂණය වෙනවා. හරිද? මේක හොඳට මතක තියාගන්න. ඉස්සරහට මේක සිද්ධ වෙනවා. අපි ක්‍රියාවලියක් තුල ගියා. අපි ක්‍රියාවලියක් තුල ගියා පිරිසිදු වීම ධර්මිෂ්ඨකම ඇති කරගෙන සම්පූර්ණත්වයට එීමේ. ඒ ක්‍රියාවලිය තුල අපි ගිහිලා දැන් අපි ධර්මිෂ්ඨකම සම්පූර්ණ කර ගනිමින් සිටිනවා. අපි ඔක්කොම ස්ට්‍රගල් එකක යනවා. හැබැයි අපි දන්නවා අපි ජය ගන්නවා. මොකද සාපිපාසාව තියෙන අය පිරෙනවා. ඒ කියන්නේ 6 වෙනි පදේ කිව්වේ ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දේ. මොකද ඒ අය තමයි පිරෙන්න යන්නේ. මොකෙන්ද පිරෙන්න යන්නේ? සල්ලි වලින් පිරෙන්න යන්නේ නැහැ, වෙන දේවල් පිරෙන්න යන්නේ නැහැ. මොනවද පිරෙන්න යන්නේ? ධර්මිෂ්ඨකමෙන් පිරෙන්න යනවා. මොකද ඒකට ආසා කරපු නිසා. අන්න එහෙම අය තමයි දෙවියන් වහන්සේ යවන්නේ එළියට. ඇයි ඒ? මම කියවන්න ඉස්සරහට. තව ඉස්සරහට එන්න තියෙනවා. තව ටික වෙලාවක් තියෙනවා මම ඒක කතා කරන්න. හරි. ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝය. සමයන් මම කිව්වේ 10 වෙනි පදේ. ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳින්නෝ. ඒ සාපිපාසාව ඇත්තා ලබා ගන්නවා. ලබා ගත්තට පස්සේ මොකද වෙන්නේ? පීඩා වෙනවා. ධර්මිෂ්ඨකමට පිපාස වෙච්ච ගමන් ඔයාලට ඒක ලැබෙනවා. ලැබුණාම මොකද වෙන්නේ? පීඩා වෙනවා. ඇයි? යේසුස් වහන්සේට පීඩා කරපු නිසා. හැබැයි එහෙම අය ආශිර්වාද ලද්දෝ යයි. ඒ අය තමයි ස්වර්ග රාජ්‍ය අත්පත් කරගන්නේ. හරිද? ඒක නිසා ඊට පස්සේ කියනවා මෙන්න පීඩා කරන විදිය. මෙන්න පීඩාවේ ස්වභාවය. මොකද්ද කියන්නේ 11 වෙනි පදේ. මිනිසයන් මා නිසා නුඹලාට නිന്ദා පීඩා කොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝ. දැන් බොරු හදලා අපි ගැන කතා කරනකොට ඔයගොල්ලෝ ගැන කතා කරනකොට මිනිස්සු යේසුස් වහන්සේගේ දෙයක් වා කරපු නිසා යේසුස් වහන්සේගේ ස්වභාවය ඇති කරගන්නවා ක්‍රියා කරපු නිසා බොරු හදලා බොරු කියනවා වාට විරුද්ධව සියලු අගුණ කියනවා. ආ ටික පුරුදුයි වගේනේ.
මන් දන්නේ ඕගොල්ලෝ ගැන. මට නම් නික පුරුදි වගේ. සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල. පට්ටපල් බොරු. අමූලික බොරු. හදලා කියනවා. ඇයි ඒ? යේසුස් වහන්සේගේ ස්වභාවය ඇති කරගන්න කිය නිසා. යේසුස් වහන්සේ කියනවා එකල නුඹලා ආශිර්වාද ලද්දෝය. හරි? නේද? එතකොට අපි මොකද කරන්න ඕන දන්නවද? 12 වෙනි පදේ. මම තාම මේක ප්‍රසිද්ධිය කරේ නෑ. ප්‍රීති වෙයල්ලා. අප්‍රීති වෙයල්ලා. හරි. ඊතා සන්තෝෂ වෙයල්ලා. ඊතා සන්තෝෂ වෙයල්ලා. මක්නිසාද ස්වර්ගයේ සිටින නුඹලාගේ විපාකය මහත්ය. ස්වර්ගයේදී ඔගොල්ලෝ දන්නවද මේ ලෝකේ අපිට රිවෝඩ් එකක් හම්බුනොත් ඒක ටික කාලයයි. ඇයි මේ ලෝකේ අපි යනකොට ඒක රිවෝඩ් එක ඉවරයි. නමුත් ස්වර්ගයේ විපාකය කියන්නේ සදාකාලිකයි. ඒතර මම පොඩ්ඩක් ඉඳලා මේ කාලේ ඒක අරගන්නම්. හිතන්නවද? ඒක සදාකාලික පොඩි කාලයක් ඉන්න විතරනේ තියෙන්නේ. නේද? ඒ රිවෝඩ් එක හොඳයි මේකට වඩා. නේද? ඒතකොට බොරුවෙන් අපිට බොරුවෙන් පීඩා කරලා බොරු කියලා පීඩා කරලා බොරු මෙහෙම කරනකොට සන්තෝෂ වෙයල්ලා කියලා කිව්වේ අන්න ඒකයි. වෙන දෙයකට නෙමෙයි. සන්තෝෂ වෙයල්ලා කියලා කිව්වේ ස්වර්ගයේදී අපගේ විපාකය මහත්. හරි මම ඔයගලන්ට මේ කතාව කියන හේතුවක් තියෙනවා. මම මේ ඔක්කොම කතාව කියාගෙන ආවේ මට මෙතනට එන්න ඕන නිසා. මේ ඉදිරි අනාගතේ එන කාලේදී මේ ධර්මිෂ්ඨකම ගැන සාපිපාසා ඇත්තෝ ධර්මිෂ්ඨකමෙන් පිරුණහම පිපාසයක් ඇතුව ඒකට ක්‍රියා කරපු අය ඒ දේ සම්පූර්ණ කරගන්නකොට ඒගොල්ලන්ගේ ජීවිතේදී අනිවාර්යෙන්ම පීඩාව එනවා අන්‍ය භක්තිකයන්ගෙන් නෙමෙයි කිතුණු වගේ. මොකද යේසුස් වහන්සේට පීඩා කරේ කවුද? රෝමවරුද? පිලාත්ද? සිරියාවේ ඉන්න අයද? ලෙබනනේ ඉන්න අයද? ඊජිප්තුවේ ඉන්න අයද? නෑ. දෙවියන් වහන්සේගේම පූජකයෝ දෙවියන් වහන්සේගේ වචනය උගන්වන පරිසිවරු සද්දුසිවරු ඒ නායකයෝ මේ අය තමයි යේසුස් වහන්සේට පීඩා කරේ. හරි? ඕගලන්ට පීඩාව එනවා අනිවාර්යයෙන්ම මේක කරාම. යේසුස් වහන්සේ ඒක නිසා තමයි කිව්වේ ඕන් මට පීඩා කළා නම් නුඹලාටත් පීඩා කරනවා. ඒක එනවා. ඒතර යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙනකොට තමයි ධර්මිෂ්ඨකම කියන එක අපිට ලැබෙන්නේ. නැත්නම් ධර්මිෂ්ඨකම කියලා කියන්නේ යේසුස් වහන්සේගේ ස්වරූපය. මේ දෙක වෙනසක් නැහැ. දෙකම එකයි. ඒතර යේසුස් වහන්සේගේ ස්වරූපය කියන්නේ ධර්මිෂ්ඨකම නිසා ධර්මිෂ්ඨකමට සාපිපාසා වෙනකොට අපි ඒක ලැබෙනවා. අපි ඒකෙන් පිරෙන්න යනවා. එතකොට මොකද වෙන්නේ? අපිට පීඩා වෙනවා. අන්න ඒ පීඩා වෙනකොට අපි මොකද කරන්න ඕනේ? සතුටු වෙන්න. ඊතා සතුටු වෙන්න කියලා තියෙනවා. මක් නිසාද? අපගේ විපාකය ස්වර්ගයේදී මහත් වෙන්න යනවා. හරිද? ඒ විතර නෙවෙයි තව කැලලක් තියෙනවා. නුඹලාට පළමුවෙන් සිටි අනාගත වක්තෘන්ට ඔව්හු එලෙසම පීඩා. එලෙසම කරා. බලන්න අනාගත වක්තෘවරුන් මරලා දැම්මේ කවුද? සකරායා ඔය කට්ටිය යොහාන් බෞතිස්ත කවුද මරලා දැම්මේ? පීඩා කරේ කවුද? ජෙරමියාව ගුහාවක දාලා ඩන්ජන් එකේ දාලා තියෙද්දී නෙබුකඩ්නේසර් මේ අන්‍ය භක්තික රජතුමා පණිවිඩයක් එවනවා කැප්ටන්ගේ අතේ ජෙරමියාව බේරලා අරින්න. නිදහස් කරන්න. ජෙරමියාව. තමන්ගේ සෙනඟ වලේ දාලා තියෙනවා. අන්‍ය භක්තිකයල නිදහස් කරගන්න. ඇයිදනද? අන්‍ය භක්තිකයන්ට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්න ලේසි සමහර ක්‍රිස්තියානියට වඩා. පැහැදිලි? පැහැදිලි නේද? ඊට පස්සේ තමයි යේසුස් වහන්සේ කතා කරලා කියන්නේ 13 වෙනි පදේ. මම කවදාවත් මේ දෙක කනෙක්ට් කරගත්තේ නැහැ. මට දැන් තමයි මේ දෙක අතරින් සම්බන්ධතාවය තේරෙන්නේ. 12 වෙනි පදේ 13 සම්බන්ධතාවය. 13 කියවන්න. නුඹලා පොළවේ ලුණුය. නමුත් ලුණු වල රස නැති වුණත් ඒවා කුමකින්
රස කරනු ලබන්නේද? නැති වුණොත් හරි නුඹලා පොළොවේ ලුණු දැන් පීඩාව එනකොට අපිට මොකද හිතෙන්නේ? පීඩාවක් එනකොට සතුටක් දැනෙන්නේ නැහැනේ. ඒක ඔබ්වියස්. ඒක අපිට වෙන්නේ නැහැ. හැබැයි අපිට කියනවා ප්‍රීති වෙන්න කියලා. මොකක් ගැන හිතලාද ප්‍රීති වෙන්න කියන්නේ? ඒන පීඩාව ගැන හිතලා නෙමෙයි. ඒක නිසා එන රිවෝඩ් එක ගැන හිතලා. හරි? ප්‍රීති වෙන්න. ඒ වෙලාව අපිට කියන එන්කරේජ් කරගන්න, අපිව ශක්තිමත් කරගන්න, ධෛර්යමත් කරගන්න. ඇයි? අපිට ඉස්සල්ලා හිටපු අනාගත වක්තුරුන්ටත් ඒ අය එහෙමම කළා. හරි. එහෙම කියලා කියනවා යේසුස් වහන්සේ නුඹලා පොළවේ ලුණු. ලුණු කියන්නේ මොනවද? වෙන අය වෙනුවෙන් දිය වෙන දෙයක්. වෙන අයගේ ජීවිත රස ගන්වන්න දිය වෙන දෙයක්. ලුණු වලට කවදාවත් ගෞරවයක් එනවද? හොඳයි මම ඔයගලන්ට කියන්න මම මෙතන කාන්තාවන් ඉන්නවනේ උයනාය නේද? ඕගොල්ලෝ කෑම ව්‍යංජනයක් හදනකොට ලුණු දානවනේ. එතකොට කනකොට කන කෙනා කියනවද ලුණු මාර රහයි කියලා? චිකන් කනකොට එළවලුවක් කනකොට මොකද කියන්නේ? මොකද කියන්නේ? චිකන් එක මාර රහයි කියලා නේද කියන්නේ? චිකන් එක රහ වුණේ කොහොමද? ලුණුත් තව දේවල් දැම නමුත් ලුණුත් දැපු නිසානේ. කවදාවත් කියන්නේ ලුණු නිසා රහ වුණා කියලා නේද? කියනවා. කියන්නේ චිකන් එක රහයි කියලා. ග්ලෝරි කියන්නේ චිකන් එකට. ඒ වගේම තමයි අපිත්. අනිත් අය වෙනුවෙන් දිය වුණාට කවදාවත් හොඳක් අහන්නේ නැහැ. කවදාවත් හොඳක් අහන්නේ. හරි. ඒ නිසා කවදාවත් කිසිම චිකන් කෑල්ලක කිසිම මිනිසෙක්ගෙන් හොඳක් බලාපොරොත්තු වෙන්න එපා. කවදාවත් ලැබෙන්නේ නැහැ. ලැබුණ නැහැ කියලා දුක් වෙන්නත් එපා. බලාපොරොත්තු වෙන්නම එපා. ඒක තමයි උන්වහන්සේ කිව්වේ. නුඹලා පොළවේ ලුණු. හැබැයි ලුණු වල රහ නැති වුණොත් ඒ ලුණු වලින් ඇති ඵලය මොකද්ද? විසි කරලා දාන තමයි ඕනේ. ඒ නිසා යේසුස් වහන්සේ කියනවා ලුණු වගේ හිටියට රහ නැත්තම් යේසුස් වහන්සේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ කනෙක්ට් වෙන්නේ මොකද දන්නවද? අර ඉස්සල පදයට කනෙක්ට් වෙන්නේ. ධර්මිෂ්ඨකම තමයි ලුණු ස්වභාවය රහ. ලුණු වල තියෙන රහ තමයි ධර්මිෂ්ඨකම. ලුණු වල තියෙන රස තමයි ධර්මිෂ්ඨකම කියලා කියන්නේ. හරිද? ධර්මිෂ්ඨකම තියෙනවා නම් තමයි රස තියෙනවා කියලා කියන්නේ. ඒක මම ගිහිල්ලා මිනිස්සු අතර දිය වෙනකොට මං තුල යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම තියෙන්න ඕනේ. පැහැදිලිද? ඒක තමයි මං දිය වෙන්නේ මිනිස්සු ඉස්සරහා. හරි. ඒක තමයි උන්වහන්සේගේ සිත. හරි. රස නැත්තම් මගේ ගාව. හරි. රස නැත්තම් මගේ ගාව. ධර්මිෂ්ඨකම නැත්තම් මොකද යේසුස් වහන්සේ කියන්නේ? මොකද යේසුස් වහන්සේ කියන්නේ? රස නැත්තම් මොකද වෙන්නේ? කියවන්නකෝ. මේ යේසුස් වහන්සේම කියපු දෙන්නේ මං කියපු දෙන්නේ නෙමෙයි. එතෙන් පටන් ඒවා පිටත දමනු ලබන්නටද මිනිසයන්ගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට නොවටින්නේ. කිසි දෙයකට වටින්නේ නැහැ. පාගල දාන තේ වටින්නේ. මගේ තුල රස නැත්තම් යේසුස් වහන්සේගේ සිත ස්වභාවය ධර්මිෂ්ඨකම මන් තුල නැත්තම් දෙවියන් වහන්සේට වැඩක් නැහැ. දෙවියන් වහන්සේට වැඩක් නැහැ. මනුෂ්‍යයන් විසින් මොකද වෙන්නේ ඒවට? පාගල දානවා, අයින් කළා දානවා. හරි. ඊට පස්සේ කියන 14 නුඹලා ලෝකේ ආලෝකය. කන්දක් මුදුනේ තිබෙන නුවරක් සංගවන්ට නොහැකිය. මිනිස්යෝ පහනක් දැල්වා කුරුණිය යට නොව පහන් රුක උඩ තබති. එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරේ ආලෝකය බබලයි. එසේම මිනිස්යන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකය
ඔවුන් ඉදිරියේ බබලාව. මොකද ආලෝකය කියලා කියන උතන? ආලෝකය සමාන කරන්නේ මොකටද? ඔය කියපු ටිකේ. ආලෝකය සමානයි මොකද්ද? යහපත් ක්‍රියා. යහපත් ක්‍රියා කියලා කියේ මොකද්ද? මොකටද? දානමය පින්කම් කිරීමද? යහපත් ක්‍රියා කියන්නේ යේසුස් වහන්සේගේ ක්‍රියා අප තුළ ඇති වෙන එක. හරිද? උන්වහන්සේගේ ස්වභාවය ඇතුව අප ක්‍රියා කිරීම. මොකද මේ ලෝකේ එකම එක්කෙනයි යහපත්. දෙවියන් වහන්සේ විතරයි. දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන් මේ පොළවේ ජීවත් වුනේ එක්කෙනයි යේසුස් වහන්සේ විතරයි. ඒ නිසා යේසුස් වහන්සේගේ ස්වභාවය අප තුළ ඇති කරගන්නකොට ඒක තමයි යහපත් ක්‍රියාවන් වෙන්නේ. ඔයගොල්ලෝ දන්නව තව දෙයක්. යහපත් ක්‍රියා හරි ඇති වෙච්ච අයට තව රිවෝඩ් එකකුත් හම්බ වෙනවා. මම ඒකම කියලා අවසන් කරන්න. එළිදරව් පොතේ. එළිදරව් පොතේ. එළිදරව් පොතේ 19:7-8. එළිදරව් පොතේ 19:7-8. හාලෙලූයා. අපි අතිශයින් ප්‍රීති සන්තෝෂ වෙමු. උන්වහන්සේට ගෞරව දෙමු. මක් නිසාද පැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යයෙන් පැමිණියේ? උන්වහන්සේගේ භාර්යාවද සෝදානම්ව සිටින්නේ යනුයි. දීප්තිමත් වූ පවිත්‍ර වූ සීන් වශයෙන් පැලදෙන්න ඇයට ලැබුණේ. සීන් වශයෙන් නම් සුද්ධවන්තයන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාවයි. මොන ක්‍රියාවද? ධර්මිෂ්ඨ ක්‍රියාව. ධර්මිෂ්ඨ ක්‍රියා ඇති වෙන්න නම් ඉස්සලා ධර්මිෂ්ඨකම මන් තුල ඇති වෙන්න ඕන. ධර්මිෂ්ඨකම කියලා කියන්නේ යේසුස් වහන්සේගේ ස්වභාවය. යේසුස් වහන්සේගේ ස්වභාවය මන් තුල ඇති වෙන්නේ නැතුව ක්‍රියාවක් ඇති වෙන්න විදියක් නැහැ. සිත පිරිසිදු වෙන්නේ නැතුව දෙවියන් වහන්සේව දකින්න බෑ. දකින්න නැතුව ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරගන්න බෑ. ක්‍රියාව වෙන්න බෑ. පැහැදිලි නේද? ඒතර ආශිර්වාද ලද්දෝ කියන්නේ කවුද? යේසුස් වහන්සේගේ ආකල්ප ඇති කරගත්ත අය. යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කරලා වෙන විදියකින් මොකද නේද කිව්වේ ඉන්ඩිරෙක්ට්ලි මේ කිව්වේ ආරම්භයේදී ආ ගෝලයන්ට මේ කතාව කිව්වේ සේවයේ ආරම්භයේදී. මොකද නේද උන්වහන්සේ කිව්වේ? නොකිය කියපු කතාව මම කියන්නද? ආශිර්වාද ලද්දෝ ආශිර්වාද ලද්දෝ ආශිර්වාද ලද්දෝ ඔක්කොම කියලා කිව්වා නේද? නොකිය කිව්වේ මොකක්ද දන්නවද? උඹලා මං වගේ වෙන්න ඕනේ. ඉදිරි අවුරුදු 3මාරේදී දකින්ට යනවා උඹලා ගොඩක් මගේ ජීවිතේ. ඒ වගේ හැදෙන්න. මං වගේ හැදෙන්න. නොකිය කිව්වේ ඒක. මගේ ගති ලක්ෂණ, මගේ සිත, මගේ ආකල්ප, මගේ අරමුණු ඇති කරගන්න. ලං කරගෙන 12 දෙනාට පටන් ගන්නකොටම ওই කතාව යේසුස් වහන්සේ කිව්වා. හරිද? කියලා ඊට පස්සේ අවුරුදු 3මාරක් ඒගොල්ලොත් එක්ක ජීවත් වුණා. ඒ ජීවත් වෙනකොට උන්වහන්සේගේ ජීවිතයෙන් සෙනග එක දැක්කා. සෙනග නෙමෙයි ගෝලියෝ ටික. ආමේ. හැබැයි උන්වහන්සේ කුරුසපත් වෙලා නැගිට්ටට පස්සේ තමයි ඒ ඇයට ඔක්කොම ක්ලික් වෙන්න ගත්තේ. කනෙක්ට් වෙන්න ගත්තේ. ටියුබ් ලයිට් පත්තු වෙන්න ගත්තේ. එතකන් තේරුන්නේ නැහැ. හරි. පැහැදිලි නේද? අපි යාඥා කළ වෙලා ප්‍රශ්න අහමු. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකම අප තුළ ඇති කරන්න. ඔබ වහන්සේ ක්‍රියා කරන නිසා. ඔබ වහන්සේගේම සිත අප තුළ ඇති කරගන්න පිණිස. අප තුළ වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ අපිව පොළඹවන නිසා, මෙහෙවන නිසා, ක්‍රියා කරන නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේ කියූ ආකාරයටම ධර්මිෂ්ඨකමට සහ පිපාසාව වෙන්න. ස්වාමිනී ඒ පිපාසය අප තුළ ඇති කරන්න කියලා අපි යාඥා කරනවා. අපි එකිනෙකනාට ස්වාමිනී ආශාව දෙන්න අපේ ජීවිතේ පළමු තැන ඒ ධර්මිෂ්ඨකම ඇති කරගන්න එකට යොමු කරවන්න. ස්වාමිනී අපේ එකම ආශාව, එකම අරමුණ, මේ ජීවිතේ එකම බලාපොරොත්තුවත් ඔබ වහන්සේ වගේ වීමයි.
ඔබ වහන්සේගේ ලක්ෂණ ඔබ වහන්සේගේ ගති පැවතුම් අප තුල ඇති කර ගැනීමයි. මක් නිසාද ස්වාමිනී අපගේ සිත පිරිසිදු වුණේ නැත්නම් ඔබ වහන්සේව දකින්න බෑ කියලා කිව්වා. ස්වාමිනී අපේ සිත රැවටිලිකාර බවත් නිතරම දුෂ්ට බවත් ඔබ වහන්සේ කිව්වා ස්වාමිනී. ඒ නිසා ඒ දුෂ්ට වූ රැවටිලිකාර වූ සිත සම්පූර්ණයෙන් පරිවර්තනය කරගෙන ඔබ වහන්සේගේම සිත අප තුළ ඇති කරගන්න මේ ක්‍රියාවලිය ඔබ වහන්සේ අප තුළ කරන නිසා ස්තුතිවන්ත වෙනවා. එහි අවසානයේ නම් ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශිර්වාද ලද්දෝය මක් නිසාද ඔවුන් පුරවනු ලබන්නේය කියලා කිව්වා ස්වාමිනී. ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකමින් අපි එකිනෙකා පුරවන නිසා අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. දැන් ස්වාමිනී එසේ ධර්මිෂ්ඨකම ඇතුව ඒ ආලෝකය අරගෙන ලෝකයට යන්න පොළවේ ලුණු වෙන්න අපිට උපකාර කරන්න ස්වාමිනී. මෙන්න ස්වාමිනී අපි ලෑස්ති අපිට ඉස්සල්ලා හිටපු අයට වගේම මිනිසුන් පීඩා කරන්න එනවා ස්වාමිනී. මේ වෙනකොටත් පීඩා කරනවා ස්වාමිනී. ඒ සියල්ලට අපි ලෑස්ති ස්වාමිනී. ස්වාමිනී මක් නිසාද ස්වර්ගයේදී විපාකය අපිට අධික නිසා අපි ඒ ගැන ප්‍රීති ප්‍රමෝද වෙනවා ස්වාමිනී. අපි සතුටු වෙනවා ස්වාමිනී. මේ ලෝකේ දේ ගැන නොවේ ස්වාමිනී. ඒ ස්වර්ගික දේ දිහා බලාගෙන අපි සතුටු වෙනවා ස්වාමිනී. මෙන්න දැන් ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට අප සියලු දෙනා බාර වෙනවා. කැප වෙනවා. ඔබ වහන්සේම ස්වාමිනී අපි එක්කිනෙකාට ඒ පිපාසය ඇති කරමින් පිපාස වන්නාට ඔබ වහන්සේ ස්වාමිනී ධර්මිෂ්ඨකම පුරවන්න සම්පූර්ණ කරන්න කියලා අපි යාඥා කරමින් සියලු දේ ඔබ වහන්සේට බාර කරනවා කැප කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හොඳයි අදත් අපිත් එක්ක එකතු වුණු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. හෙට දවසෙත් අපි කතා බහත් එක්ක එකමුතු වෙන්න යනවා එක්සත් වෙන්න යනවා. අපි දන්නේ නැහැ ඉදිරියේදී මොන තත්වයක් ලංකාවේ වෙයිද මොන දේ වුණත් මේ කතා බහ දිගටම කෙරෙනවා. ආමෙන්. ඒක නිසා අපි හෙටත් හම්බෙමු. එතකන් සිළු දෙනාට